3. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව. ආදීනව දැකීම් වශයෙන් කාමයන් කෙරෙන් හා භවයන් කෙරෙන් නික්මීම් වශයෙන් උපදනා වූ සම්බෝධියට නැමුණු බරවුණු අලෝභ ප්‍රධාන කුසල චිත්තය නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවයයි. මෙහි නික්මීම යනු ඇල්ම ගරුකොට බැහැර කිරීමය. තමා හෝ කාමයන්ගෙන් හා භවයෙන්ගෙන් ඈත්වීමය. ආලය අතහැරීම මාත්‍රයම කාමයෙන් බැහැර කිරීමද වෙයි. කාමයන්ගෙන් බැහැරවීමද වෙයි. චර්යාපිටක අටුවාවෙහි මහාබෝධි පාරමිතාව පමණක් දැක්වීම වශයෙන් කරුණුපාය කෝසල්ල පරිග්ගහිතෝ ආදීනව දස්සන පුබ්බංගමෝ කාම භවෙහි නික්කම්මන චිත්තුප්පාදෝ නෙක්ඛම්ම පාරමිතා යනු කීහ. තේරුම කරුණාවෙන් හා උපාදන්නා නුවණින් හාත්පසින් ගන්නා ලද ආරක්ෂා කරන ලද ආදීනවේ දැකීම් පෙරතු කොට ඇත්තා වූ කාමයන් කෙරෙන් හා භවයෙන් නික්මෙන්නා වූ චිත්තෝත්පාදය නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව යනු එහි තේරුමයි. වස්තුකාමය ක්ලේශකාමය යයි කාම දෙකකි. රූපකාමය, සද්දකාමය, ගන්ධකාමය, රසකාමය, පොට්ටබ්බකාමය, ධම්මකාමයයි වස්තුකාම හයකි. එයින් රූපකාම යනු ලෝකයා විසින් හොඳය සලකනු ලබන පෙනෙන කල්හි සිත් net පිනා යන බලන්නහුට ආස්වාදයක් ඇතිවන ඇසට පෙනෙන පන ඇති නැති සියල්ලය. සද්දකාම යනු ඇසෙන කල්හි කනට මිහිරි සිතට මිහිරි ඇසීමෙන් ආස්වාදය ලැබෙන ලෝභය ඇතිවන ශබ්දයෝය. ගන්ධකාම යනු හොඳයයි සලකන නාසයට මිහිරි හිතට ප්‍රිය ආග්‍රහණයෙන් ආස්වාදයක් ලැබෙන ලෝභයට හේතුවන සුගන්ධයෝය. රසකාමය යනු දිවට මිහිරි සිතට ප්‍රිය ආස්වාදනීය රසයෝය. පොට්ටබ්බකාම යනු ශරීරයෙහි හැපෙන ගෑවෙන ඇතිල්ලෙන කල්හි සුවය ඇතිවන පන ඇති නැති වස්තුය. ශරීරයට වඩා සුවය ඇතිවන්නේ පන ඇති වස්තුන් ගෑවෙන සැපෙන ඇතිල්ලෙන කල්හිය. ඒ නිසා මනුෂ්‍යයෝ අනිකක් නොලබන කල්හි තමාගේ අත මත හිස තබා නිදති. තදින් ලෝභය ඇතිවන්නේ පන ඇති වස්තුවල ස්පර්ශයටය. ධම්මකාමය යනු රූපාදී පසෙන් අන්‍ය වූ ලෝභය ඇතිවන සියල්ලය. කරුණාව, මෛත්‍රිය, ආලය, ඥානය, වීරිය, සිහිය යනාදී ධම්මකාමයෝය. පින්ද ධම්මකාමයටම අයත් වෙයි. තවත් ක්‍රමයකින් කියතොත් මනුෂ්‍යාදීන් විසින් හොඳයි, උසස් යයි කියා සලකනු ලබන ආහාර, පාන, වස්ත්‍ර, ආභරණ, ගෘහ, යාන, වාහන, කෙත් වතු, ඇඳපුටු, මේස භාජන, රන් රිදී, මුතුමැණික්, මුදල් ආදියයි. ගවාදී ප්‍රයෝජනවත් සත්වයෝය, අඹු දෑ, නෑදෑ මිතුරෝ යන මේ සියල්ල වස්තුකාමයයි. ක්ලේශකාමය යනු වස්තුකාමය පිළිබඳව ඇතිවන ලෝභයයි. කාම භවය, රූප භවය, අරූප භවය යයි භව තුනකි. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය. සත්වයා යම්තාක් කාමයන්හි හා භවයන්හි ඇලී වෙසේද එතෙක් හේ දුකෙහිය. ඔහුට දුකින් මිදිය හැකි වන්නේ ඒ ලෝභය නැති කිරීමෙනි. ආර්ය සත්‍යයන් නොදක්නා වූ සත්වයාට ඊටාම හොඳ දේ සැටියටද ඊටාම උසස් දේ හැටියටද තමාට ඇත්තා වූ උසස් පිහිට හැටියටද පෙනෙන්නේ කාම භවයය. එබැවින් කාම තෘෂ්ණාව සත්වයන් කෙරෙහි අනාදිමත් කාලයක පටන් වැඩි මුල් බැස තහවුරු වී තිබේ. යම්කිසි හේතුවකින් තමා ඇලුම් කරන කාමයන් හා භවය නැතිවන්නට එනසේ පෙනෙනවා නම් සත්වයාට එයට වඩා නපුරක් බයක් නැත.
තණ්හාව කොතරම් දුකට හේතුවක් වුවත් කාම භවයන් අතහැරීමට සත්වයා කැමති නැත. එබැවින් ආර්ය තත්වයෙන් නොදක්නා සත්වයාට ඒවා අතහැරීම ඉතා දුෂ්කරය. තරමක් දුරටවත් එය කළ හැකි වීමට නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය උගෙන ප්‍රත්‍යවේක්ෂා කළ යුතුය. ප්‍රත්‍යවේක්ෂා කිරීම යනු සිතීමයි. කාමයන්හි ආස්වාද ආදීනව දෙකම ඇත්තේය. කාමයන්ගේ ආස්වාදය නම් ඒවා නිසා ඒ වේලාවෙහි ලැබෙන ෂණික සුවය හා ප්‍රීතියයි. ආදීනවය නම් ඒවා නිසා ඇතිවන දුක හා දොම්නසයි. කාමයන් හැර දැමිය නොහෙන්නේද, කාම ආසාව දුරු කළ නොහෙන්නේද, සත්වයන් විසින් ඒවායේ ආදීනව පක්ෂය නොසිතා ආස්වාද පක්ෂය ගැනම සිතන බැවිනි. කාමයන්හි ආස්වාද ආදීනව දෙකම ඇතත් සත්වයන්ට වඩා පෙනෙන්නේ ඔවුන් පතන සොයන ආස්වාද පක්ෂය පමණකි. මහත්ව ඇත්තා වූ කාම ආදීනවය ඔවුහු නොදකිති. විසමිශ්‍ර කේක් කැබැල්ලක් මෙන් කාමයන්හිද නපුර ඇත්තේ නොපෙනෙන ලෙසය. මතුවී ඇත්තේ මිහිරය. ඒද සත්වයනට කාම ආදීනව නොදකිය හැකිවීමේ එක් හේතුවකි. තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඇසුරු කිරීමෙන් කාමයන්හි යට වී ඇති මහා ආදීනව දැකිය හැකිය. කාම ආදීනවයන් මතුකොට පෙන්වන ධර්මය පිටකත්‍රයේ බොහෝ තැන්වල ඇත්තේය. ඒවාට අනුව කාමයන්ගේ හා භවයේ ආදීනව මෙතැන් පටන් දක්වනු ලැබේ. තෘෂ්ණාව දුරු කර ගත හැකි වීමට ඒවා මතක තබාගෙන නැවත නැවත සිතනු. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිළිබඳ වූ ප්‍රත්‍යවේක්ෂාව එයයි. බඩසයින් පෙළෙන බල්ලෙකුට ලේ මස් නැති වියලි ඇට කැබැල්ලක් දුනහොත් එය සපා ඌ වෙහෙසට පත්වනු මිස, දත් කඩාගෙන කට තුවාල කරගෙන දුකට පත්වනු මිස උගේ සාගින්න නොනිවෙන්නේය. එමෙන් සත්වයන් විසින් කොතෙක් කාම වස්තුන් රැස් කර ගත්තේද, කොතෙක් කාම වස්තුන් පරිභෝග කළේද, ඒවායින් වෙහෙසටත් දුකටත් පත්වනු මිස පුද්ගලයාගේ කාම තෘෂ්ණාව නොසන්සිඳෙන්නේය. එබැවින් කාමයෝ ලේ මස් නැති වියලි ඇට කැබැල්ලක් වැනිය. ගිජු ලිහිණියෙකු හෝ කපුටෙකු හෝ උකුස්සෙකු හෝ මස් කැටියක් ගෙන පියාසර කරතහොත් සෙසු ගිජු ලිහිණි පක්ෂීන්, කපුටු පක්ෂීන්, උකුස්සෝ යන අය එය උදුරා ගනු පිණිස ලුහු බැඳ කොටන්නාහ. මස් කැටිය ගත් එකා එය නොහලහොත් මරණයට හෝ පැමිණෙන්නේය. මරණ තරමේ දුකට හෝ පත්වන්නේය. එමෙන් බොහෝ දෙනා බලාපොරොත්තු වන, බොහෝ දෙනා ඇලුම් කරන කාම වස්තුන් යම් කිසිවෙක් රැස් කරගෙන සිටී නම් ඒවා උදුරා ගැනීමට, මරා හෝ පැහැර ගැනීමට දහසක් දෙනා බලා සිටින්නාහ. එබැවින් කාම වස්තුහු ලිහිණියෙකු ගෙන යන මස් කැටියක් බඳුය. එක් කොනක් ගිනි ඇවිලෙන තනසුල යමෙක් ගෙන නොහැර සිටියහොත් ඔහුගේ අත ගින්නෙන් දැවෙන්නාක් මෙන් කාම වස්තුන් අයත් කරගෙන ඒවා නොහැර සිටින තැනැත්තා කාම වස්තුන් නිසා දුකට පත්වන්නේය. එබැවින් කාම වස්තුහු තනසුලක් වැනියහ. මිනිසෙකු ගිනි අඟුරු වලකට ඇද දැමුවහොත් මහ දුකකට පත්වන්නාක් මෙන් කාම වස්තුන් අයත් කරගෙන එහි ඇලී ගැලී සිටින තැනැත්තාට ඒවා නිසා මහ දුක් පැමිණෙන්නේය. එබැවින් කාම වස්තුහු ගිනි අඟුරු වලවල් බඳුය. රාත්‍රියෙහි ලස්සන ගෙවල් උයන් ආදිය සිහිනයෙන් දුටු තැනැත්තා අවදි වී බලන කල්හි ඒ සිහිනයෙන් දුටු කිසිවක් නොදකින්නේය. එමෙන් බොහෝ කාම වස්තුන් රැස් කරගෙන සිටින තැනැත්තා ඒවා නැතිවීමෙන් හෝ මිය පරලොව යාමෙන් හෝ පසු ඒ කාම වස්තුන්ගෙන් කිසිවක් නොදක්නේය. කිසිවක් ඔහුට නැත්තේය. කාම වස්තුන් නිසා ලබන්නා වූ සුවයද එකෙනෙහිම මිස
පසුව නැත්තේය. එබැවින් කාම වස්තුහු හා කාම සුවය සිහිනයක් බඳුය. වටිනා රථයක් හා ඇඳුම් කට්ටලයක් අනුන්ගෙන් ඉල්ලාගෙන ගමනක් ගියා වූ තැනැත්තාට ඒවා පරිභෝග කරන්නට ලැබෙන්නේ ඒ දවසේ පමණකි. පසුව ඒවා හිමියන්ට බාර දෙන්නට සිදුවෙයි. එමෙන් කාම වස්තුන් අයත් කරගෙන සිටින්නාට පරිභෝග කරන්නටත් ලැබෙන්නේ මද කලකි. එබැවින් කාම වස්තුහු අනුන්ගෙන් මද කලකට ඉල්ලාගත් වස්තු වැනියහ. මහවන මැද හිමියෙකු නැති පලින් බර වූ ගසකි. පුරුෂයෙක් ඒ දැක එයට නැග ගෙඩි කන්නට පටන් ගත්තේය. පොරවක් ගෙන වනයේ හැසිරෙන මිනිසෙක්ද ඒ ගස දුටුවේය. හේ මම ගස් යන්නට නොදෙමි. මේ ගස කපා බිම හෙලා ගෙඩි කමි යයි ගස කපන්නට පටන් ගත්තේය. එසේ කරන කල්හි ගසේ සිටින පුරුෂයා ගෙඩිවලට ලෝභයෙන් එහිම සිටියහොත් මරණයට හෝ පැමිණෙන්නේය. මැරෙන තරම් දුකට හෝ පැමිණෙන්නේය. එමෙන් කාමයන් නොහැර අල්ලාගෙන අයත් කරගෙන සිටියහොත් එයින් මහ දුකකට පත්වන්නේය. එබැවින් කාමයෝ ගෙඩි ඇති ගසක් වැනියහ. කාමයන් අතර කාමයන් අයත් කරගෙන සිටින තැනැත්තාද සොයන තැනැත්තාද යන දෙදෙනාම නොඑක් විට නොඑක් වද බන්ධනවලට අසුව දුකට පත්වෙති. අයත් කරගෙන සිටින තැනැත්තා හා හොයන තැනැත්තා ඒ නිසා නොයෙක් විට ගැනුම් බැනුම් කැපුම් කෙටුම් වලට හසුවන බැවින් කාම වස්තුහු මස් කපන කොටයක් හා කඩුවක් වැනියහ. කාමයන් සොයන තැනැත්තා හා අයත් කරගෙන සිටින තැනැත්තා ඒ නිසා නොයෙක් විට පහර ලබන බැවින් කාමයෝ උල් පිහියා වැනියහ. දෂ්ට කරන ලද තැනැත්තා මරණයට හෝ මැරෙන තරමේ දුකට හෝ පත්වන බැවින් නයි ඔලුව භයානක දෙයකි. අයත් කරගෙන සිටින තැනැත්තාට බය පැමිණෙන බැවින් කාම වස්තුහු නයි ඔලුවක් වැනියහ. නයි ඔලුව අතින් ගතහොත් නයා ඇඟ වෙලෙන්නේය. හලහොත් හපන්නේය. එමෙන් ස්ත්‍රී ආදී ඇතැම් කාම වස්තුවක් ගත් කල්හි හැර යන්නට නොදී ගත් තැනැත්තා අල්ලා ගන්නේය. අමාරුවෙන් හලහොත් නපුරක් කරන්නේය. එබැවින් කාම වස්තුහු නයි ඔලුව වැනියහ. කාම ආශාව ඇතියහුට කාම වස්තු නැති බවද මහ දුකකි. සෙවීමද දුකකි. ලැබූ පසු ආරක්ෂා කිරීමද දුකකි. ලැබූ වස්තුන් දිරා යාම, පරණ වී යාම, නැතිවීම, හොරු ගැනීම, පරිභෝගයෙන් විනාශ වී යාම යන මේ සියල්ලම දුක්ඛය. මුල මැද අග යන හැමතැනදීම ඒවාට ඇලුම් කරන පුද්ගලයා දවන බැවින්, තවන බැවින් කාමයෝ ගිනි කඳක් වැනියහ. මෙතකින් දක්වන ලදුවේ කාමයන්ගේ ආදීනවය බැලිය යුතු එක්තරා ක්‍රමයකි. තවත් ක්‍රමයක් මෙසේය. කාමයන් උවමනා තැනැත්තාහට ඒවා සෙවිය හැකි වීම පිණිස, සෙවීමේ සමත්කම ලැබීම පිණිස වර්ෂ බොහෝ ගණනක් යම්කිසි ශිල්පයක් හෝ ශාස්ත්‍රයක් උගෙනීමට දුක් විඳින්නට සිදු වෙයි. දුක් විඳ උගෙන රස්සාව පටන්ගත් කල්හි අව්වෙන් වේලෙන්නටද, නොයෙක් විට වැස්සෙන් තෙමෙන්නටද, පින්නට සුළඟට අසුවන්නටද, සාගින්නෙන් පිපාසයෙන් පෙළෙන්නටද, මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් පීඩා විඳින්නටද, අන් ස්වාමියෙකු යටතේ වැඩ කරනවා නම් ස්වාමියාගේ ඇනුම් බැනුම් ගැරහුම් ඇසීමටද, සතුරන්ගෙන් නොයෙක් කරදර ලැබීමටද සිදුවෙයි. මේ කාමයන් නිසා ඇතිවන එක් දුක්ඛස්කන්ධයකි. කාම වස්තුන් ලබනු පිණිස එසේ දුක් ගැන වැඩ කරන වූ තැනැත්තාහට සමහර විට ඒ උත්සාහයෙන්, මහන්සියෙන්, දහඩියෙන් බලාපොරොත්තු වන දෙය ලැබෙන්නේය. සමහර විට මහන්සි වීද බලාපොරොත්තු ඉටු නොවී මහන්සිය ව්‍යර්ථ වේ. එසේ මහන්සිය ව්‍යර්ථ වූ විට මහන්සි වූ තැනැත්තාට මාගේ මහන්සිය නිෂ්ඵල වී යයි මහත් දොම්නසක් ඇති වෙයි. එයද කාමයන්ගේ එක් ආදීනවයකි. කාමයන් නිසා වර්තමාන ජාතියේදීම ලබන්නට වන දුක්ඛස්කන්ධයකි. වස්තු සෙවීම සඳහා දුක්ගත් විට බලාපොරොත්තුව පරිදි වස්තුව ලැබුණේ වේ නම් ඒ වස්තුව රජුන්ගෙන්, සොරුන්ගෙන්, සතුරන්ගෙන්
ගින්නෙන් දියෙන් අප්‍රිය උරුමකාරයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා බොහෝ දුක් විඳින්නට සිදුවෙයි. ඔහුට නිතරම සැකයෙන් බයෙන් සිටෙන්නට සිදුවෙයි. එසේ දුකින් ආරක්ෂා කළේද සමහර විට ඒවායින් බලාපොරොත්තු වන දේ සිදු කරගන්නට කලින් ඒ වස්තුව රාජ චෝර ආදීන් නිසා නැතිවන්නේය. එසේ වුවහොත් වස්තුව සැපයූ තැනැත්තාට එයින් අතිමහත් දොම්නස් ඇතිවෙයි. හඬන්නට සිදුවේ. මෙයද කාමයන්ගේ එක් ආදීනවයකි. කාමයන් නිසා මේ ලොවම ලබන දුක්ඛස්කන්ධයකි. තවද කාම වස්තු නිසා රජවරුන් හා යුද කර ගන්නාහ. රටවැසියෝ රටවැසියන් හා කලහ කරන්නාහ. පුතාද මව හා කෝලහ කරන්නෝය. මව පුතා හා කෝලහ කරන්නේය. පුතා පියා අතර කෝලහල වෙයි. සහෝදර සහෝදරයන් අතර කෝලහල වෙයි. බිරියෝ සැමියන් අතර කෝලහල වෙයි. යහළුවන් අතර, පැවිද්දන් අතර, ගුරුවරයන් ගෝලයන් අතර කලහ වෙයි. කලහ කරන්නා වූ ඔවුහු අතින්ද ඔවුනෝට පහර දෙයි. ගල් මුල් වලින්ද පහර දෙයි. කඩු කිනිසි ආදියෙන් පහර දෙයි. ඒවායින් ඇතමෙක් මරණයට පැමිණෙයි. ඇතමෙක් මරණ තරමේ දුකට පත්වෙති. ඇතමෙක් හිරේ යති. ඇතමෙක් එල්ලුම් ගස් යති. මෙයද කාමයන්ගේ එක් මහා ආදීනවයකි. කාමයන් නිසා මෙලොවදීම හමුවන මහා දුක්ඛස්කන්ධයකි. තවද මනුෂ්‍යයෝ කාමයන් නිසාම යුද හමුදාවලට බැඳී අත් තුවක්කු වලින් වෙඩි තබන, මැෂින් තුවක්කු වලින් වෙඩි තබන, හෙන ගසන්නාක් මෙන් හඬ නගන කාල තුවක්කු වලින් අතරක් නැතිව වෙඩි තබන, අහසේ සිට මාරක බෝම්බ හෙළන, විෂ වායු පතුරවන, ගිනි අවුලුවන යුද බිම් වලට වැද යුද කෙරෙති. එයින් ඇතමෙක් මරණයට පැමිණෙති. ඇතමෙක් මරණ තරමේ දුකට පත්වෙති. යුද බිම් වලට ගිය ඇතමෙක් වෙහෙසට වීමෙන් රෝගාතුර වී මිය යති. ඇතමෙක් පහර ලැබ අත්පාසුන් වී ජීවිතයෙන් වැඩක් ගත නොහෙන තරට පැමිණෙති. මෙයද කාමයන්ගේ මහා ආදීනවයකි. කාමයන් නිසා මේ ලොවේදීම හමුවන මහා දුක්ඛස්කන්ධයකි. තවද කාමයන් නිසා ඇතැම්හු සොරකම් කරති. මං පැහැරීම කෙරෙති. වංචා කෙරෙති. පරදාරාවන් කරා යති. ඒවා කොට හසු වී මොහු හොරෙක්, තක්කඩියෙක් කියා ගිය තැන නින්දා ලබති. යන තැන්වලින් හොරා කියා පලවා හරනු ලබයි. අල්ලා බඳිනු ලබයි. තලනු ලබයි. සිරගෙවල් වලට දමනු ලබයි. මෙයද කාමයන්ගේ එක් ආදීනවයකි. මෙලොවම හමුවන මහා දුක්ඛස්කන්ධයකි. තවද මනුෂ්‍යයෝ කාමයන් නිසා නොයෙක් පව්කම් කොට මරණින් මතු යමපලුන් විසින් බුරබුරා ගිනිදැල් නගින, ගිනියම් වූ පොළොවෙහි නිරිසතුන් පෙරලා දමා හඬවා ඔවුන්ගේ සිරුරේ ලී ඉරන්නාක් මෙන් කියත්වලින් ඉරමින්, හරස් කියත්වලින් කඩා කපමින්, කොටමින්, සහිමින්, ලෝදිය පෝවමින්, ලෝහගුලි ගිල්වමින් නිරිසතුන්ට වද දෙන මහා නරකවල ඉපදිති. සාගින්න නිවෙන පමණට ආහාරයක්, පිපාසාව සංසිඳන තරමට වතුර ටිකක් කවදාවත් නොලබන, හඳින්නට වස්ත්‍රයක්, සිටින්නට තැනක් නොලබන, නිතර දුකින් පෙළෙන ප්‍රේත යෝනිවල උපදිති. ඔවුනොවුන් කා දමනු ලබන, කිසිවෙකුගෙන් පිහිටක් නැති නිතරම බියෙන් සිටින තිරිසන් බවත පැමිණෙති. මෙයද කාමයන්ගේ මහා ආදීනවයකි. කාමයන් නිසා වන මහා දුක්ඛස්කන්ධයකි. වඩා උස් නොවූ, වඩා මිටි නොවූ, වඩා තර නොවූ, වඩා සිහින් නොවූ, වඩා කළු නොවූ, වඩා සුදු නොවූ, මෘදු වූ ශෝභන වූ ශරීරයක් ඇති 16 අවුරුදු වයසේ සිටින්නා වූ කාන්තාව පරම සුන්දර කාම වස්තුවකි. කලකදී ඕතමෝ පැසුණු හිසකේ ඇතිව නහර ඉලුප්පුණු, ඇට මතු වුණු, හම රැලි ගැසුණු, කුදු ගැසුණු, දත් කඩතොළු වුණු, කබ පෙරෙන ඇස් ඇති,
අප්‍රිය දර්ශන ඇති තැනැත්තියක්ව සිටිනු දක්නා ලැබේ. මෙය කාමයන්ගේ එක් ආදීනවයකි. බොහෝ දෙනා විසින් දක්නට කැමතිවන, කතා කරන්නට කැමතිවන, වැළඳ ගන්නට කැමතිවන මණිකක්සේ මලක්සේ සලකන ඒ කාන්තාව කලකදී රෝගාතුර වී යහනින් නැගිටගත නොහි අනුන් විසින් කමනු ලබන, පවනු ලබන තත්වයට පැමිණ මල මුත්‍ර තැවරුණු වස්ත්‍ර හා ශරීර ඇතිව දුගඳ හමන කෙනෙකුට ලංවිය නොහැන තත්වයකට පැමිණ නිදනු දක්නා ලැබේ. මෙයද කාමයන්ගේ එක් ආදීනවයකි. තවත් කලකදී බොහෝ දෙනා විසින් ලස්සනය, මොලොක්ය, මටසිලිටුය, බොහොම හොඳ කාන්තාවක් කියා අයිති කරගන්නට, පොරකෑ බලන්නට, අතපත ගන්නට, වැළඳ ගන්නට, සිබින්නට සිතූ ඒ කාන්තාව මැරී, ඉදිමී, නිල් වී, ద్వාරවලින් අසූචි වෑස්සෙමින්, දුගඳ හමමින් කෙනෙකුට ලංවිය නොහැන තත්වයකට පැමිණ සිටිනා දක්නට ලැබේ. එයද කාමයන්ගේ එක් ආදීනවයකි. ඉන්පසු ඒ ලස්සන කතගේ සිරුර ගෙයක තිබියදී ඒ ගෙයි මිනිසුන්ට විසිය නොහැන බැවින් හැරගෙන ගොස් පොළවට යට කර දමනු දක්නා ලැබේ. එයද කාමයන්ගේ එක් ආදීනවයකි. කාමයන්ගේ ආදීනව ඊතා බොහෝය. දක්වන ලදුවේ බිඳකි. කියන ලද පරිදි කාමයන්ගේ ආදීනවය මෙනෙහි කිරීමෙන් නෛෂ්ක්‍රම්‍යයට සිත නැමෙයි. සම්බාධෝ ගරාවාසෝ ජරාපේතෝ අබ්බෝකාසෝ පබ්බජ්ජා යනුවෙන් දැක්වෙන පරිදි ගිහිගෙය බොහෝ කරදර ඇති බැවින් අවහිර තැනකි. පිනට ඉඩ නැති තැනකි. මහානකම ගැටෙන බැඳෙන තැන් නොවන බැවින් අන් කිසිවෙක් නැති අහස වැනිය යනාදීන් ගිහිගෙයි ආදීනවය හා ප්‍රවෘජ්ජාවෙහි ගුණද මෙනෙහි කිරීමෙන් නෛෂ්ක්‍රම්‍ය අධ්‍යාසය ඇතිවෙයි. පෙර අභිනිෂ්ක්‍රමණය කළවුන්ගේ චරිත මෙනෙහි කිරීමෙන්ද නෛෂ්ක්‍රම්‍ය අධ්‍යාසය ඇතිවේ. මහා ජනක ජාතකය, සෝනක ජාතකය, චූල සුත සෝම ජාතකය, හත්තිපාල ජාතකය, අයෝගර ජාතකය, බිස ජාතකය, සෝමනස්ස ජාතකය යනාදිය අප මහ බෝසතාණන් වහන්සේගේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව දැක්වෙන ජාතක කතා මෙනෙහි කිරීම මැනවි. ඇතැම් ශ්‍රාවක චරිත මෙනෙහි කිරීමද යහපති. දැනගැනීමට බොහෝ ප්‍රයෝජනවත් එක් ශ්‍රාවක චරිතයක් දක්වනු ලැබේ. එය මෙසේය. රට්ඨපාල තෙරුන් වහන්සේගේ කතාව. රට්ඨපාල තෙරුන් වහන්සේ කුරු රට චුල්ලකොට්ටිත නම් නියම් ගමෙහි ප්‍රධාන පවුලට සිටි එකම දරුවාය. ඔහුගේ නම රට්ඨපාලය. ඔහු ඒ නම ලැබී තිබෙන්නේ දුර්භික්ෂ ආදියෙන් රට අවුල් වූ අවස්ථාවලදී රට රැක ගැනීමට ශක්තිය ඇති මහා ධනවතයෙකු නිසාය. දිනක් තථාගතයන් වහන්සේ ඒ ගමට වැඩ එහි වැසියන්ට දහම් දෙසූසේක. රට්ඨපාල කුල පුත්‍රයාද ඒ ධර්මය ඇසුවේය. දහම් ඇසුවා වූ ඔහුට බුදුන් වහන්සේ විසින් දේශනය කළ පරිදි සර්වාකාරයෙන් පිරිසුදු කොට බ්‍රහ්මචර්යාව රකින්නට ගිහිගෙහිදී නුපුළුවන. ඒ නිසා මා ගිහිගේ හැර බුදු සසුනෙහි පැවිදි වන්නට ඕනෑයයි සිතින. හේ ධර්මදේශනා අවසානයේහි හුදකලාව බුදුන් වහන්සේ වෙත එළඹ පැවිද්ද ඉල්ලා සිටියේය. බුදුරජාණන් වහන්සේ මාපියන් විසින් අනුදන්නා ලද්දේ යයි අසා නැත යයි කී කල්හි රට්ඨපාලය බුදුවරයෝ මාපියන් නො අනුදත් කුල පුත්‍රයන් පැවිදි නොකරති වදාළසේක. එකල්හි රට්ඨපාල මාපියන්ගෙන් අවසරගෙන පැවිදි වෙමි යයි සිතා ගෙදර ගොස් මාපියනට කියනුයේ, මෑණියනි, පියාණනි, මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසුවෙමි. උන්වහන්සේ දෙසූ හැටියට පිරිසුදු ලෙස බ්‍රහ්මචර්යාව පුරන්නට ගිහිගේ සිට කරන්න බැරිය. එබැවින් මට පැවිදි වන්නට අවසර දෙනු මැනවයි කීය. එකල්හි මව්පියෝ කියන්නාහු,
දරුව නුඹ අපට ඇත්තා වූ එකම දරුවාය. කිසි දුකක් නොවිද සුවසේ වැඩුණු නුඹට පැවිදි වී දුක් විඳින්නට නොපුළුවන. දරුව මේකේ ඕමනා පමණට ධනය ඇත. නුඹ සුවසේ කාවී හැඳ පැළඳ පස්කම් සුව විඳමින් මෙහිම වෙසෙමින් පින් කරගනුව. නුඹට පැවිදි වීමට කැමැත්ත නොදිය හැකිය. අප නුඹ කෙරෙන් මරණය පවා වෙන්වන්නේ අප නුඹ කෙරෙන් මරණයෙන් පවා වෙන්වන්නට නොකැමැත්තෙන් ඉන්නේය. ජීවත් වෙන අපට කෙසේ නුඹෙන් වෙන්විය විසිය හැක්දැයි කීය. දෙවනුවද තුන්වනුවද රට්ටපාල කුල පුත්‍රයා එසේම කීය. මාපියෝද ඔහුට කැමැත්ත නොදුන්හ. එකල්හි රට්ටපාල කුල පුත්‍රයෝ මහාන වන්නට කැමැත්ත නොදෙහොත් මෙහිම නොකා නොබී සිට මැරෙමි බිම වැදහෙව උපවාසයක් ආරම්භ කළේය. රට්ටපාලයන්ගේ මාපියෝ බිම වැතිර සිටින පුතුණුවන්ට නැවතත් තුන්වර දක්වා කරුණු කීවේය. එහෙත් රට්ටපාලගේ අදහස වෙනස් කරවන්නට ඔවුහු නොසමත් වූහ. නොකා නොබී සිටීමෙන් අමාරුවන කල්හි රට්ටපාලයන් නැගිටතැයි සිතූ ඔවුන් එසේ සිතුවත් එසේ නොවීය. පසුව බියපත් වූ මාපියෝ රට්ටපාලයන්ගේ යහළුවන්ට කාරණය දැක්වූහ. ඔවුහු ද අවුත් තුන්වර දක්වා රට්ටපාලයන්ට කරුණු කීවේය. ඒවායින් රට්ටපාලයන්ගේ අදහස මදකුදු වෙනස් නොවීය. රට්ටපාලයෝ පෙරසේම නිදති. එකල්හි යාළුවෝ රට්ටපාලයන්ගේ මාපියන් වෙත ගොස් කියන්නාහු, මෑණියනි, පියාණෙනි, ඉදින් නුඹලා රට්ටපාලයන්ට පැවිදි වන්නට කැමැත්ත නොදුනහොත් ඔහු මැරෙන්නාහ. ඉදින් ඔහුට කැමැත්ත දුන්හොත් පැවිදිය නමුත් ජීවත් වන පුතුණුවන් නුඹලාට දැකිය හැකි වනු ඇත. ඔහුට මහණ දමෙහි සිත් අලවා වාසය කරන්නට නොපුළුවන් වුවහොත් නැවතත් ඔහු මෙහිම එනු ඇත. එබැවින් ඔහුට පැවිදි වන්නට අවසර දෙනු මැනවයි කීය. එකල්හි මාපියෝ අපි රට්ටපාලයන්ට පැවිදි වන්නට කැමැත්ත දෙන්නෙමුය. පැවිදි වූ පසු ඔහු අපට දක්නට ලබන්න ඕනෑ යයි කීය. යහළුවෝ රට්ටපාලයන් වෙත ගොස් එය කීය. එකල්හි රට්ටපාලයෝ නැගිට උපවාසයෙන් පිරිහුණු ශරීර ශක්තිය නැවත ඇති කරගෙන බුදුන් වහන්සේ වෙත ගොස් පැවිදිව උපසම්පදාවද ලබාගත්හ. රට්ටපාල තෙරුන් වහන්සේගේ උපසම්පදාව කරවා අඩමසකින් පසු තථාගතයන් වහන්සේ සවැත් නුවර බලා වැඩිසේක. රට්ටපාල තෙරුන් වහන්සේද බුදුන් වහන්සේ සමග වැඩ විවේකස්ථානයක වෙසමින් භාවනාවෙහි යෙදුනාහ. උන්වහන්සේ පෙරපින් ඇති උත්තමයෙකු වුවද නෙය්‍ය පුද්ගලයෙකි. එබැවින් අදම රහත් වන්නෙමි යන අදහසින් අනලසව මහණදම් පිරූහ. එසේ වී නමුත් උන්වහන්සේට ඉක්මනින් මහණදම් පිරීමේ අවසානයට පැමිණීමට නොහැකි විය. උන්වහන්සේ මහෝත්සාහයෙන් මහණදම් පුරනසේක් 12 වසකින් පසු එක් දිනයකදී සියලු කෙලෙසුන් නසා රහත් වූසේක. රහත් වූ රට්ටපාල තෙරුන් වහන්සේ බුදුන් කරා ගොස් වැඳ එකත් පස්කහිඳ ස්වාමීනි, නුඹ වහන්සේ අවසර දෙනසේක් නම් චුල්ල කොට්ටිතයට ගොස් මාගේ මා පියාණට පෙනී සිටින්න කැමැත්තෙමි සැලකලසේක. තථාගතයන් වහන්සේ රට්ටපාල තෙරුන් වහන්සේගේ සිත තමන් වහන්සේගේ ඥාණයෙන් බලා උන්වහන්සේ නැවත ගිහි බවට නොපැමිණෙන කෙනෙකු වී සිටින බව දැක එහි යාම අනුදල මදාලසේක. ඉක්බිති රට්ටපාල තෙරුන් වහන්සේ වැඳ අවසරගෙන චුල්ල කොට්ටිතයට වැඩ කෝරාවිය රජුගේ මිගාචීර නම් උයනෙහි නැවතී පසුදින ගෙපිලි වලින් පිණුසිඟා වඩනාසේක් මාපියන්ගේ නිවසටද පැමිණියහ. එවේලෙහි තෙරුන් වහන්සේගේ පියාණෝ මැද දොරටු වහලෙහි හිසකේ අවුල් හරවමින් උන්නහ. ඔහු තෙරුන් වහන්සේ දැක හැඳිනගත නොහැකිව මේ මුඩු මහණෝ අපට
සිටි එකම පුතා පැවිදි කර වූහයි ආක්‍රෝෂ කළහ. උන්වහන්සේට පියාණන්ගෙන් කිසි සැලකිල්ලක් නොලැබින. එකෙනෙහි තෙරුන් වහන්සේට නෑයෙක් වන දාසියක් පිළුණු ආහාරක් ඉවත ලෑමට සැරසින. එය දැක තෙරුන් වහන්ස නැගණිය ඔය පිළුණු ආහාර අහක දමන්නට කැමති නම් එසේ නොකොට මාගේ පාත්‍රයට දමව යයි කීය. දාසිය පිළුණු ආහාරය තෙරුන් වහන්සේගේ පාත්‍රයට බෙදන්නී. අත්පා සලකුණු වලින් උන්වහන්සේ හැඳින උන්වහන්සේගේ මෑණියන්ට රට්ටපාල කුලපුත්‍රයා පැමිණි බව දැන්වූවාය. එකල්හි මෑණියෝ බොල තී කියන දේ ඇත්තක් නම් තී ආදාසියක් වන්නේය යයි කියා විමසන ලෙස තෙරුන් වහන්සේගේ පියාට කීය. එකෙනෙහි තෙරුන් වහන්සේ බිත්තියක් අයිනේ පිළුණු පිට්ටු වළඳමින් වැඩහුන්සේක. පියානෝ එහි ගොස් දරුව අපේ ගෙයි ධනය ඇත්තේ නොවේද? අහක දමන පිළුණු පිට්ටු කුමට වළඳන්නේහිද? දරුව තමාගේ ගෙදරට යා යුතු නොවේදයි කීය. එකල්හි තෙරුන් වහන්සේ කියනසේක් ගෘහපතිය පැවිද්දන් වූ අපට ගෙවල් කොයින්ද? අපි ගෙවල් නැත්තෝය. තොපගේ ගෙට අපි ගියමු. එහිදී අපි දානයක් තබා හොඳ කතාවක්වත් නොලැබුවෙමු. හුදෙක් එතනින් අප ලැබුණේ ඇනුම් බැනුම් පමණයයි වදාළසේක. එකල්හි පියානෝ ගෙට එනු මැනවයි තෙරුන් වහන්සේට කීය. ගෘහපතිය දැන් අප ආහාර වළඳා අවසන්ය යයි තෙරුන් වහන්සේ කීය. පියානෝ පසුදිනට ආරාධනා කළහ. තෙරුන් වහන්සේ එය ඉවසා වදාළසේක. තෙරුන් වහන්සේගේ පියානෝ පසුදින ගෙයි තිබූ රන් රිදී ගෙන්වා විශාල ගොඩවල් දෙකක් කරවා කලාල වලින් වසා තබවා තෙරුන් වහන්සේගේ පුරාණ භාර්යාවන්ටද තෙරුන් වහන්සේට ප්‍රියවන සැටියට සැරසී සිටිනසේ දන්වා ප්‍රණීත බරිදී භෝජනය පිළියෙල කරවා තෙරුන් වහන්සේට කාලය දැන්වූහ. තෙරුන් වහන්සේ එහි වැඩසේක. පියානෝ වසා තැබූ රන් රිදී ගොඩවල් හරවා තෙරුන් වහන්සේට දක්වා දරුව මෙහි සැප විඳින්නට පුළුවන්. පින් කරන්නටත් පුළුවන්. ඔය සිවුර ඉවත දමා මෙහි වෙසමින් සැපත් වළඳමින් පිනුත් කරව යයි කීය. තෙරුන් වහන්සේ වදාරණසේක් ගෘහපතිය නුඹ මා කියන්නක් කරන්නෙහි නම් මේ ධනය කරත්තවල පටවාගෙන ගොස් ගඟ මැද දියට විසි කරනු මැනව. මේවා තබාගෙන සිටියහොත් නුඹට මේවා නිසා තැවෙන්නට ශෝකවන්නට හඬන්නට වැළපෙන්නට සිදුවන්නේ යයි වදාළසේක. එකල්හි තෙරුන් වහන්සේගේ පියානෝ මොහු මා විසින් ගෙන්වන ලද්දේ සිවුරු හරවා ගන්නට සිතාගෙනය. දැන් මොහු ලැහැස්ති වන්නේ මාත් මහන කිරීමට යයි සිතා පසුබැස තෙරුන් වහන්සේගේ පුරාණ භාර්යාවන්ට තොපගේ සැමියා පැමිණ සිටින්නේය. පුළුවන් හැටියකින් ඔහු සිවුරු හරවා ගනුව යයි කීය. ස්ත්‍රීහු තෙරුන් වහන්සේ වෙත එළඹ පාමුල වැටි හිමියනි මහානදම් පුරා ඔබ ලබන්නට සිතන අප්සරාවන්ගේ හැටි කෙසේදැයි ඇසූහ. නැගණියනි අපි අප්සරාවන් නිසා මහානකම් කරන්නෝ නොවන්නම්හ යයි වදාළසේක. රට්ටපාල තෙරුන් වහන්සේ සහෝදරත්වය දක්වමින් කතා කරනු අසා ස්ත්‍රීහු ක්ලාන්තව වැටුණෝය. තෙරුන් වහන්සේ ගෘහපතිය අපට කරදර නොකර දෙන දෙයක් ඇතිනම් දී අප පිටත් කරනු මැනවයි කීය. එකල්හි පියානෝ ප්‍රණීත භෝජනයෙන් තෙරුන් වහන්සේට සංග්‍රහ කළහ. තෙරුන් වහන්සේ වළඳා අවසානයේහි හිටගෙනම සමීපේහි සිටියවුන්ට මේ ගාථා වදාළසේක. පස්ස චිත්තකං බිම්බං අරුකායන් සමුස්සිතං ආතුරං බහු සංකප්පං යස්ස නත්ථි දුවං ඨිතං. ඇට නහර මස් වලින් කෙලින් කොට සිටවා තබන්නා වූ නවද්වාර සංඛ්‍යාත වනයන් නිසා වනයක් වූ ජරා ව්‍යාධි ක්ලේශයන්ගෙන් ආතුර වූ
බොහෝ පුරුෂයන් විසින් පතනු ලබන්නා වූ විස්තරු පරිදි ලද්දා වූ මේ ස්ත්‍රී ආත්ම භාවය බලව. එහි එක් සැටියක ස්ථීර පැවැත්මක් නම් නැත. පස්ස චිත්තකං රූපං මනිනා කුණ්ඩලේන ච අලත්තවේන ඕනද්දං සහ වත්තේහි සෝබති. මණිකෙන් හා කරාබුවෙන් විස්තරු කරන ලද්දා වූ අමු මිනිස් සමෙන් වෙලා ඇති ශරීරය බලව. එය වස්ත්‍ර සහිත වූයේම හොබි. අලත්තක කතා කේසා මුකං චුන්න කම්ම කිතං අලං බාලස්ස මෝහාය නෝච පාර ගවේසිනෝ. හිසකේ ලාකඩ කැටවලින් ඔප කරන ලද්දාහ. මුහුණ ගෝරෝචනාදී හුණු ගල්වන ලද්දේය. සංසාරයෝගේ පරතරය නොසොයන බාලයාට එය මුලාවීමට සෑහෙන්නේය. අට්ඨපාද කතා කේසා නෙත්තා අංජන මක්ඛිතා අලං බාලස්ස මෝහාය නෝච පාර ගවේසිනෝ. කේශයෝ හොර ලාටු මිශ්‍ර දියෙන් තෙමා නලල් කෙලවර රැලි ගන්නා සරසන ලද්දාහ. නේත්‍රයෝ අඳුන් ගල්වන ලද්දාහ. පරතර නොසොයන්නා වූ මෝඩයාට මුලාවීමට එය ප්‍රමාණවත්ය. අංජනීච නවා චිත්තා පූතිකායෝ අලංකතෝ අලං බාලස්ස මෝහාය නෝච පරගවේසිනෝ. විසිතුරු අලුත් අඳුන් කරඬුවක් මෙන් කුණුකය අලංකාර කරන ලද්දේය. පරතර නොසොයන්නා වූ මෝඩයාට මුලාවීමට එය ප්‍රමාණවත්ය. ඕදහි මිගෝවා පාසානං නාසාදා වාකාරං මිගෝ බුත්වා නිවාපං ගච්ඡාම කන්දත්තේ මිග බන්ධකේ. මුවවැද්දා රන්රිදී ගොඩවල්ය ස්ත්‍රීහුය යන කාම වස්තු වර දැල දැම්මේය. මුවා දැලට නොපැන්නේය. මුවා ඇල්ලීමට තැබූ ආහාරය වළඳා මුවන් බඳින්න වුන් හඬද්දී අපි යමු. ඉක්බිති තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ ආනුභාවය දක්වමින් අහසට නැගී ගොස් මිගාවීර උයනෙහි එක් රුක් මුලක්හි වැඩ සිරිසේක. උයන් පල්ලා තෙරුන් වහන්සේ දැක වහා රජගෙදරට ගොස් දේවයන් වහන්ස නුඹ වහන්සේ නිතර මතක් කරන ගුණ කියන රට්ටපාල තෙරුන් වහන්සේ උයනෙහි ගසක් මුල වැඩ සිටිති යයි කීය. කෝරාවී රජතුමා මහත් සතුටට පැමිණ තෙරුන් වහන්සේ දක්නට එහි ගොස් පිළිසඳර කතා කොට කියනුයේ රට්ටපාලයන් වහන්ස මේ ලෝකයෙහි ඇතැමෙක් ජරාවට පැමිණි කල්හි මම දැන් මහලුව සිටිමි. මට දැන් වස්තුව සපයන්නට නොපුළුවන. ඇති දෙයක් වැඩි දියුණු කරන්නටද නොපුළුවන. මෙසේ සිටිනවාට වඩා මම පැවිදි වීම හොඳ යයි වයස් පිරිහීම නිසා පැවිදි වෙති. ඔබ වහන්සේ තවම තරුණ වියෙහි සිටිනා කෙනෙකි. රට්ටපාලයන් වහන්ස ඇතැමෙක් සුව කළ නොහෙන රෝගයන්ට භාජනය වී දුබල වීමෙන් මට දැන් වස්තුව සපයන්නටත් ඇති දෙයක් දියුණු කරන්නටත් නොපුළුවන. මෙසේ විසීමට වඩා පැවිදි වීම හොඳ යයි සිතා පැවිදි වෙති. ඔබ වහන්සේ එබඳු පිරිහීමක් පෙනෙන්නට නැත. ඔබ වහන්සේ නිරෝගී ශක්ති සම්පන්න කෙනෙකි. පින්වත් රට්ටපාලයන් වහන්ස ඇතැමෙක් ධනවත්ව සිට ධනයෙන් පිරිහී ගොස් මට නැවත ධනය ඇති කර ගැනීමට පහසු නැත. ඇතිදෑ දියුණු කර ගැනීමටද පහසු නැත. මට මෙසේ දිලුණු ජීවිතයක් ගත කරනවට වඩා පැවිදි වී පරලොව ගැනවත් බලා ගැනීම යහපත්යයි සිතා පැවිදි වෙති. ඔබ වහන්සේ මේ චුල්ලකොට්ටිතේ පෝසත් පවුලේ දරුවකි. ඔබ වහන්සේට ධනයෙන් අඩුවක්ද නැත. පින්වත් රට්ටපාලයන් වහන්ස ඇතමෙක් බොහෝ ඥාති මිත්‍රයන් ඇතුව සිට පසුව අනුක්‍රමයෙන් ඔවුන් මිය යාමෙන් තනි වෙති. ඔවුහු මෙසේ තනි ජීවිතයක් ගත කරන්නා වූ අපට මේ තනි ජීවිතයට වඩා පැවිදි වීම යහපත්ය සිතා ඥාති පරිහානිය නිසා පැවිදි වෙති. රට්ටපාලයන් වහන්ස ඔබ නෑ මිතුරන්ගෙන් පිරිහුණු කෙනෙක්ද නොවේ. ඔබ වහන්සේට මේ චුල්ලකුට්ටිතේහි බොහෝ නෑහිත මිතුරෝ වෙති. ඔබ වහන්සේ කුමක් දැන කුමක් දැක කුමක් අසා පැවිදි වූසේක් දැයි කීය.
මහරජ, තථාගතයන් වහන්සේ වදාළ ධර්මපද 4ක් ඇත්තේය. මම ඒවා දැන, ඒවා දැක, ඒවා අසා පැවිදි වූයෙමි. මහරජ, උපනීයති ලෝකෝ අද්දූවෝ යනු තථාගතයන් වහන්සේ වදාළ එක් ධර්මපදයකි. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ යනු තවත් ධර්මපදයකි. අස්සකෝ ලෝකෝ සබ්බම් පහාය ගමනීයං යනු තව ධර්මපදයකි. ඌනෝ ලෝකෝ අතීතෝ තණ්හා දාසෝ යනු අනෙක් ධර්මපදයයි. මහරජ, මේ මා දත්, මා දුටු, මා ඇසූ ධර්මපද 4යි යයි තෙරුන් වහන්සේ වදාළසේක. 1. උපනීයති ලෝකෝ අද්දූවෝ යන ධර්මපදයෙහි තේරුම සත්වයන්ගේ එක් ස්වභාවයක් නැවත සිටීමක්, නැවතී සිටීමක් නැත. එක් ස්වභාවයක නැවතී සිටීමක් නැත. ආයුක්ෂය වීමෙන් ඔවුහු ජරා මරණයන් කරා ගෙන යනු ලැබෙත්. 2. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ යන ධර්මපදයෙහි තේරුම සත්වයාට පිහිටවන්නට සමත් කෙනෙකු නැති එක්ය, සනසන්නට කෙනෙකු නැති එක්ය යනුයි. සත්වයාට ජරා මරණ ආදිය නොපැමිණ විසීමට පිහිටවීමට සමත් කෙනෙක් නැත. සත්වයා සැනසීමට සමත් කෙනෙක් නැත. 3. අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයං යන ධර්මපදයේ තේරුම සත්වයා හට ඇත්ත වශයෙන් අයත් දෙයක් නැත. මාගේය, මාගේය කියාගෙන සිටින සියල්ලම ඔහුට හැර යාමට සිදුවේ. 4. ඌනෝ ලෝකෝ අතීතෝ තණ්හා දාසෝ යන ධර්මපදයේ තේරුම සත්වයාට කොතෙක් ලැබුණත් මදිය, ඇතිවීමක් නැත. ඒ හැම කල්හිම තෘෂ්ණාවට දාසෙක්. ඉක්බිති රජතුමා හා රට්ටපාල තෙරුන් වහන්සේ අතර ඇති වූ කතාව මෙසේය. රජතුමා, පින්වත් රට්ටපාලයන් වහන්ස, උපනීයති ලෝකෝ අද්දූවෝ යයි ඔබ වහන්සේ කීවහුය. එහි තේරුම කවරේද? රට්ටපාල තෙරුන් වහන්සේ, මහරජ, ඔබට අතීතයේ හස්ත ශිල්ප, අස්ව ශිල්ප ආදීෙහි දක්ෂභාවයක් ඇති, හොඳට කාය ශක්තිය ඇති, 25 වස් වයස ඇති කාලයක් තිබුණේ නොවේද? රජතුමා, රට්ටපාලයන් වහන්සේ, ඒ හරිය කුමකට කියමුද? එදා මට සිදුනේ මම 이르දිමතෙක් කියාය. මාගේ ශක්තිය තිබුණු හැටි එසේය. රට්ටපාල තෙරුන් වහන්සේ, මහරජ, දනුත් නුඹට ඒ හපන්කම් කළ හැකිද? රජතුමා, රට්ටපාලයන් වහන්ස කුමට කියනවාද? දැන් මම 80 වයසේ සිටිමි. දැන් පය තැබුවාම මාගේ පය නවතින්නේ තබන තැන නොව අන් තැනකය. දැන් මාගේ හැටි ඔහොම තමයි. පෙර තිබූ ඒ බලපුලුවන්කාරකම් කිසිවක් මට දැන් නැත. රට්ටපාල තෙරුන් වහන්සේ, මහරජ, ඒ භාග්‍යවතුන් වහන්සේ උපනීයති ලෝකෝ අද්දූවෝ යයි වදාළේ ඔය කාරණය නිසාය. රජතුමා, රට්ටපාලයන් වහන්සේ ඊතා පුදුමයි. උපනීයති ලෝකෝ අද්දූවෝ යන බුද්ධ වචනය හරියට හරි. ඒ බව මට දැන් හොඳින්ම වැටහුණා. පින්වත් රට්ටපාලයන් වහන්සේ, අප රජවාසලට හස්ති සේනාවක්ද ඇත. අස්ව සේනාවක්ද, රථ සේනාවක්ද, පාබල සේනාවක්ද ඇත. රට්ටපාලයන් වහන්සේ, අපට විපතක් පැමිණි කල්හි ඒ සේනාවෝ අප වෙනුවෙන් සටන් කරන්නාහ. අප ආරක්ෂා කරන්නාහ. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ යයි ඔබ වහන්සේ සත්වයාට පිහිට විය හැකි කෙනෙකු නැතයි යයි කියන සේක. එහි තේරුම කුමක්ද? රට්ටපාලයන් වහන්සේ, මහරජ, ඔබගේ ශරීරයෙහි නොනැසී පවත්නා යම් කිසි රෝගයක් ඇද්ද? රජතුමා, එසේ රට්ටපාලයන් වහන්සේ, මාගේ ශරීරයෙහි නපුරු වාතාබාධයක් ඇත්තේය. එය උත්සන්න වූ ඇතැම් අවස්ථාවල කෝරාවේ රජු දැන් මැරණු ඇතැයි
මාගේ නෑමිතුරෝ රැස්ව බලා සිටිති. රට්ටපාලයන් වහන්සේ මහරජ ඔබ ඇතිවන ඒ වේදනාව ඒ පැමිණෙන නෑහිත මිතුරන් සමග බෙදා ගනිමින් විඳිමින් ඔබට සැනසෙල්ලක් ලබා ගන්න බැරිද? රජතුමා රට්ටපාලයන් වහන්ස කොතෙකුත් නෑමිතුරන් හිටියත් වේදනාව බෙදාගෙන විඳින්නට නොපුළුවන. ඒ වේදනාව විඳින්නට වන්නේ මට පමණක්ය. එයින් කොටසක් බාර ගැනීමට සමතෙක් නැත. රට්ටපාල තෙරුන් වහන්සේ මහරජ තථාගතයන් වහන්සේ අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ යන ධර්මපදයේ වදාළේ ඔය කාරණය ගැනය. රජතුමා පින්වත් රට්ටපාලයන් වහන්සේ ඒ තථාගතයන් වහන්සේගේ දැනුම ඊට පුදුමයි. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ යන බණපදය හරියටම හරි. පින්වත් රට්ටපාලයන් වහන්සේ නිදානවලද ගබඩාවලද බොහෝ ධනය අපට තිබෙයි. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීයං සත්වයාට අයත් කිසිවක් නැත. සියල්ල හැරදමා යුතුයයි නුඹ වහන්සේ කියන්නාහුය. එහි තේරුම කුමක්ද? රට්ටපාල තෙරුන් වහන්සේ මහරජ ඔබ දැන් බොහෝ වස්තු රැස් කරගෙන පස්කම් සැප විඳින්නෙහිය. ඒ වස්තුව එසේම තිබියදී ඒවා අනුන්ට භුක්ති විඳීමට හැර ඔබට පමණක් පරලෝ යන්නට සිදු වෙනවා මිස ඒවා ගෙන ගොස් පරලෝද භුක්ති විඳින්නට ලැබෙනවාද? රජතුමා රට්ටපාලයන් වහන්සේ ඒ ධනය එසේම තිබූ තැන්වල තිබියදී පරලෝ යන්නට සිදු වෙනවා මිස කිසිවක් ගෙන යන්නට නොලැබෙන්නේය. රට්ටපාල තෙරුන් වහන්සේ මහරජ තථාගතයන් වහන්සේ අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීයං යන ධර්මපදයේ වදාළේ ඒ කාරණේ නිසාය. රජතුමා රට්ටපාලයන් වහන්සේ තථාගත වචනේ ඊට ආශ්චර්යයයි. එය එසේමයි. පින්වත් රට්ටපාලයන් වහන්සේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ යයි නුඹ වහන්සේ තවත් ධර්මපදයක් කීවාහුය. එහි තේරුම කුමක්ද? රට්ටපාල තෙරුන් වහන්සේ මහරජ ඔබ දැන් බොහෝ සම්පත් ඇති මේ කුරු රට අයත් කරගෙන එයට අධිපතිව වාසය කරනවා නේද? රජතුමා එහෙමයි රට්ටපාලයන් වහන්සේ. රට්ටපාල තෙරුන් වහන්සේ මහරජ ඔබ විශ්වාස කළ හැකි මිනිසෙකු වුත් දේවයන් වහන්සේ නැගෙනහිර දිග ඔබට පහසුවෙන් යටත් කරගත හැකි ජනපදයක් ඇත. නුඹ වහන්සේ විසින් ඒ යටත් කරගනු මැනවයි කියතොත් ඔබ කුමක් කරන්නෙහිද? රජතුමා රට්ටපාලයන් වහන්සේ ඒ යටත් කරගනිමි. රට්ටපාල තෙරුන් වහන්සේ මහරජ දකුණු දිගින් පෙయ్యాල බස්නාහිරින් පෙయ్యాල උතුරු දිසාවෙන් පෙయ్యాල මොහොතෙන් එතර කෙනෙකු ඇවිත් පෙయ్యాල රජතුමා මම එය යටත් කරගනිමි. මම ඒ සියල්ලම යටත් කරගනිමි. රට්ටපාල තෙරුන් වහන්සේ මහරජ තථාගතයන් වහන්සේ විසින් ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ යන ධර්මපදයේ වදාළේ ඔය කරුණ ගැනය. රජතුමා රට්ටපාලයන් වහන්සේ ආශ්චර්යයි. තථාගතයන් වහන්සේ වදාළ ඒ ධර්මපදයේ එසේමයි. සත්වයනට ඇතිවීමක් නම් වන්නේ නැත. ඉක්බිති රට්ටපාල තෙරුන් වහන්සේ රජුට ගාථා තෙලසකින් දහම් දෙසූසේක. ඒ ගාථා හා ඒවායේ තේරුම මෙසේය. ඒවා රසවත් ගාථාය. සිංහලෙන් තේරුම් කීමේදී පාලි වචන අනුවම තේරුම් කළහොත් ඒවායේ රසය නොලැබේ. එබැවින් ගාථාවල රසය නොනැසෙන පරිදි සිංහලයට ගැලපෙන හැටියට ඒවායේ තේරුම් දක්වනු ලැබේ. පස්සාමි ලෝකේ සදේන මනුස්සේ ලද්දානං විත්තං න දදන්ති මෝහා ලුද්දා දනං සනිචයං කරොන්ති බීයෙයාව කාමේ අභිපත්තයන්ති. ලෝකේහි පොහොසත් වූ ඇතහ. ඔව්හු වස්තුව ඇතහ.
ඔහුට වස්තුව ඇතද ලෝභය නිසා කිසිවෙකුට කිසිවක් නොදෙති. ලෝභයෙන් ධනයම රැස් කරති. තව තවත් කම් සැපම පතති. රාජා පසයිහ පටවින් ජිනිත්වා සාසාගරන්තං මහිමා වසන්තෝ ඕරං සමුද්දස්ස අතීත රූපෝ පාරං සමුද්දස්සිපි පත්තයේත. සාගරය දක්වා ඇති මේ පොළොව අයිති කරගෙන සිටින රජුට එපමණකින් ඇති නොවී සාගරයෙන් ඔබ රටවල් ගැනද සිතන්නේය. රාජාච අඤ්ඤේච බහු මනුස්සා අවීත තණ්හා මරණං උපෙන්ති ඌනාව හුත්වාන ජහන්ති දේහං කාමේහි ලෝකම්හි නහත්ති තිත්ති. රජද අඤ්ඤ බොහෝ මනුෂ්‍යයෝද ලෝභය දුරු නොකොටම මැරෙති. ඔව්හු රැස්කර වස්තුව ඇති නොවීම මැරෙති. ලෝකේහි මිනිසුන්ට කාමයන් ඇතිවීමක් නම් නැත. කොතෙක් ලැබුවත් ඔවුන්ට මදිමය. කන්දන්ති තං ඥාති පරිකිරිය කේසේ අහෝ වතෝ නො අමරාති චාහු වත්තේන තං පාරුතං නීහරිත්වා චිතං සමෝදාය තතෝ ඩහන්ති. නෑයෝ ඒ මියගිය තැනැත්තා ගැන අනේ අපේ තාත්තා, අනේ අපේ අම්මා, අනේ අපේ මල්ලී, අනේ අපේ හොඳ නංගී යනාදී කියමින් හිසකේ අවුල් කරගෙන හඬති. එසේ කොට මලතැනැත්තාට රෙද්දක් පොරවා බැහැරටගෙන ගොස් දරසායක් කොට එහි තබා දවති. සෝ ඩයිහති සූලේහි විතුජ්ජමානෝ ඒකේන වත්තේන පහාය භෝගේ නමීයා මානස්ස භවන්ති තානා ඥාති දමිත්තා අතවා සහායා. ඒ මලතැනැත්තා හම්බ කළ සියල්ල අතහැර හැඳිවත පමණකින් එහි ගොස් මිනී දවන්නන්ගේ හුල් පහරට ලක්වෙමින් ගිනි ගොඩේ දැවෙන්නේය. මේ ලෝකයෙහි මැරෙන්නහුට පිහිටවන නෑයෙක් මිතුරෙක් නැත්තේය. දායාදකා තස්ස ධනං හරන්ති සත්තෝ පන ගච්ඡති යේන කම්මං නමීය මානං ධනමන් මං වේති කිංචි පුත්තාච දාරාච ධනංච රට්ටං. ඒ මලහු තණ්හාවෙන් රැස් කළ ධනය උරුමකාරයෝ බෙදා ගනිති. මල තැනැත්තේ කම් වූ පරිද්දෙන් සුගතියට හෝ අපායට යයි. ඔහු හා යන ධනයක් නැත. නෑයෙක් මිතුරෙක්ද නැත. රටක්ද නැත. න දීග මායුං ලබතේ ධනේන න චාපි චිත්තේන ජරං විහන්ති අප්පං හි දං ජීවිතං ආහු දීරා අසස්සතං විපරිණාම ධම්මං. ධනය නිසා ධනවතාට ලෝකයේහි අන්‍යයන් ජීවත් වෙන කාලයට අධික කාලයක් ජීවත් වන්නට නොලැබේ. ධනය නිසා ධනවතා ජරාවට නොපැමිණෙන්නේද නොවෙයි. මේ ජීවිතය අල්පය යයිද අස්තිර යයිද පෙරළන දෙයක් යයිද නුවණැත්තෝ කියයි. අඩ්ඩා දලිද්දා ච පුසන්ති පස්සා බාලෝච දීරෝච තතේව පුට්ටෝ බාලේහි බාල්‍යා වදිතෝව සේති දීරෝච නවෙදති පස්ස පුට්ටෝ. පොහොසත් නොපොහොසත් හැම දෙනම මැරෙන්නාහ. බාලයෝත් පණ්ඩිතෝත් එසේම මැරෙන්නාහ. මරණ කාලයේදී බාලයා මා විසින් පිනක් කර නොගතිමි තැවි තැවි නිදන්නේය. පව් නොකළ බැවින් හා පින් කළ බැවින් නුවණැත්තේ මරණ කාලයේදී තැවීමක් නැතිව බියක් නැතිව මැරෙන්නේය. තස්මාහි පඤ්ඤාව ධනේන සෙය්‍යා යාය වසානං ඉදාදි ගච්ඡති අසෝ සිත්තාහි බවා භවේසු පාපානි කම්මානි කරොන්ති මෝහා. ප්‍රඥාව කරන කොට මේ ලෝකයේ සකල කෘත්‍යයන්ගේ අවසානය වූ අරහත්වයට පැමිණිය හැකිවන බැවින්
ධනයට වඩා ප්‍රඥාවම උතුම් වෙයි. අරහත්වයට නොපැමිණීම නිසා කුඩා මහත් භවයන්හි මෝහයෙන් සත්වයා පව්කම් කරන්නේය. උපේති ගබ්බං ච පරංච ලෝකං සංසාර මාපජ්ජ පරම්පරාය තස්සප්ප පඤ්ඤෝ අபிසද්ධහන්තෝ උපේති ගබ්බං ච පරංච ලෝකං. පව් කරන්නා වූ සත්වයා භව පරම්පරාවෙන් සංසාරයට පැමිණ ගර්භයටද පරලොවටද යයි. නුවණ නැති තැනැත්තේ ඔහුගේ වචන අදහා ක්‍රියා කොට තෙමේත් ගර්භයට හා පරලොවට යයි. චෝරෝ යථා සන්ධි මුඛේ ගහීතෝ සක්කම්මමානා බංජති පාප ධම්මෝ එවං පජා පෙච්ච පරම් හි ලෝකේ සකම්මන්මනා බංජති පාප ධම්මෝ. ගෙය බින්ද සිදුර ළඟම සිට අසු වූ සොරා තමා කළ වරදට ගෙහිමියන්ගෙන් ගුටිබැට හා රජයෙන් දඬුවම්ද ලබන්නාක් මෙන් පව් කළ තැනැත්තේ පසුව පරලොවෙහි අපායේදී තමා කළ අපරාධ ගැන දඬුවම් ලබන්නේය. කාමාහි චිත්‍රා මధుරා මනෝරමා විරූප රූපේන මතෙන්ති චිත්තං ආදීනවං කාම ගුණේසු දිස්වා තස්මා අහං පබ්බජිතෝස්මි රාජ. විසිතුරු වූ මිහිරි වූ සිත් අල්වන්නා වූ කාමයෝ නානා ආකාරයෙන් සත්වයාගේ සිත් පෙළත්. මහරජ, මම මේ ලොවද දෙලොවද ඇති කාමයන්ගේ දොස් දැක පැවිදි වූයෙමි. දූමප්පලා නේව පතන්ති මානවා දහරා ච වුද්දා ච ශරීර බේදා ඒතම්පි දිස්වා පබ්බජිතෝම් හි රාජ අපන්නකං සාමාන්‍යමේව සෙය්යා. ලදරු වූද මහලු වූද මනුෂ්‍යයෝ ගස්වල ගෙඩි වැටෙන්නාක් මෙන් මැරී වැටෙති. මහරජ, මම එයද දැක පැවිදි වූයෙමි. වැරදීමක් නැති ඒකාන්තයෙන් නිවනට පමුණුවන්නා වූ පැවිද්දම උතුම්. රට්ටපාල තෙරුන් වහන්සේගේ චරිතය නිමි. මහා බෝධිසත්ව මහා ජනක රජතුමාගේ නෛෂ්ක්‍රම්‍ය සංකල්පනා. මහා බෝසත් මහා ජනක රජතුමාගේ නෛෂ්ක්‍රම්‍ය සංකල්පනාව දැක්වෙන ගාථා බොහෝ ගණනක් මහා ජනක ජාතකයෙහි ඇත්තේය. ඒවායින් කීපයක් මෙසේය. කදාහං මිතිලං වීතං විසාලං සබ්බතෝ පහං පහාය පබ්බජ්ජස්සාමි තං කදාසු භවිස්සති. සියල්ලෙන් සමෘද්ධ වූ විශාල වූ වස්ත්‍රාලංකාර ලෝකණයෙන් බබලන්නා වූ මේ මිතිලා නගරය හැර මම කවදා පැවිදි වන්නෙම්ද? එය මට කවදා සිදුවේද? කදා සත්ත සතහරි සතබරියා අස්සවා පියබානීනි පහය පබ්බජ්ජස්සාමි තං කදාසු භවිස්සති. කීකර වූ ප්‍රිය කතා ඇත්තා වූ භාර්යාවන් 700 හැර කවදා මම පැවිදි වෙම්ද? එය මට කවදා සිදුවේද? කදා පත්තං ගහෙත්වාන මුණ්ඩෝ සංඝාටිපාරුතෝ පිණ්ඩිකාය චරිස්සාමි තං කදාසු භවිස්සති. හිස මුඩු කොට කැබලි එකතු කොට මැසු සිවුර පොරවා පාත්‍රයගෙන කවදා මම පිඬුසිඟායෙම්ද? එය මට කවදා සිදුවේද? කදා සත්තාහං මේඝ ඕවට්ටෝ අල්ල චීවරෝ පිණ්ඩිකාය චරිස්සාමි තං කදාසු භවිස්සති. සතියක් තිස්සේ නොනවති වස්නා මහවැස්සේ තෙමි තෙමි තෙමුණු සිවුරෙන් කවදා මම පිඬුසිඟායෙම්ද? එය මට කවදා සිදුවේද? හිත්වා සතපලං කාසං කංසං සුවන්නං සතරාජිකං අග්ගහි මත්ති කාපත්තං තං ဒ ුතියාබි සේවනං. සිය පළමක් රණින් කළ සිය ගණනින් රේඛා ඇති රන් තලිය හැර
මැටි පාත්‍රය ගතිමි. එය මාගේ දෙවන අභිෂේකයයි. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය. කියන ලද පරිදි කාමයන්ගේ ආදීනවය හා නෛෂ්ක්‍රම්‍යයේ ආනිසංසයන්ද මෙනෙහි කොට නෛෂ්ක්‍රම්‍යයට සිත නමාගෙන නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිරිය යුතුය. මේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව සීල පාරමිතාව හා විශේෂයෙන්ම බැඳී පවත්නකි. එය පැවිදි වීම ප්‍රධාන කොට ඇතියකි. ගිහියන්ටද එය එක්තරා ප්‍රමාණයකින් පිරිය හැකිය. පොහොය දිනයන්හි සිල් සමාදන් වීමෙහිද නෛෂ්ක්‍රම්‍ය ඇත්තේය. පොහොය දිනයන්හි සිල් සමාදන් වී අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම, කාම වස්තුවකින් එක් දිනයකට නමුදු බැහැරවීම නෛෂ්ක්‍රම්‍යයකි. විකාල භෝජනයෙන් වැළකීම, නැටුම් බැලීම් ආදියෙන් වැළකීම, උච්චාසයන මහාසයන පරිභෝගයෙන් වැළකීම යන මේවාද ඒ කාම වස්තුන්ගෙන් බැහැරවීමක් බැවින් නෛෂ්ක්‍රම්‍යමයි. සමත විදර්ශනා භාවනාවන්හි යෙදීමත් වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් බැහැරවීමක් බැවින් නෛෂ්ක්‍රම්‍යයකි. ගිහිව සිටින පින්වතුන් විසින් නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිරීම වශයෙන් පොහොය සිල් සමාදන් වීමත් භාවනා කිරීමත් කළ යුතුය. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව හා තාපස ප්‍රවෘජාව. උසස් ලෙස නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පුරනු කැමැති පින්වතා විසින් පැවිදි විය යුතුය. පැවිදි වීම උසස් නෛෂ්ක්‍රම්‍යයයි. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පුරන පින්වතුන්ට විශේෂයෙන්ම පැවිදි වීමට නිසි තැන සර්වඥ ශාසනයයි. ලෝකේහි සර්වඥ ශාසනය සෑම කල්හිම නැත්තේය. එය නැති කාලවලදී කර්මවාදී තාපස නිකායවල පැවිදි වීම සුදුසුය. පබ්බජ්ජ මනුතිට්ඨේතේච මහා සත්තේත අසති බුද්ධෝපාදේ කම්මවාදිනං කිරියවාදිනං තාපස පබ්බජ්ජ කාණං පබ්බජ්ජා අනුටා තබ්බා උපන්නේසු පන සම්මා සම්බුද්දේසු තේසං ශාසනේ පබ්බජ්ජ තබ්බං යනුවෙන් ඒ බව චර්යා පිටක අටුවාවෙහිද දක්වා තිබේ. ඉමස්මින් කෝ සුබද්ද ධම්ම විනේ අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ උපලබ්බති ඉදේව සුබද්ද සමනෝ ඉද ဒ ුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ යනුවෙන් බුදු සසුනේහි පමණක් ඇති ඉන් පිටත නැති ශ්‍රමණයන් 4 දෙනෙකු ඇති බව මහා පරිනිබ්බාන සූත්‍රයෙහි වදාරා තිබේ. එහි දැක්වෙන 4 වන ශ්‍රමණයා නම් රහතන් වහන්සේය. සම්‍යක් සම්බෝධිය, ප්‍රත්‍යේක බෝධිය, ශ්‍රාවක බෝධිය යන බෝධිත්‍රයම අරහත් මාර්ගයේම ප්‍රභේදයෝය. එබැවින් බෝධිත්‍රය බුදු සසුනට අයත් උසස් ධර්ම තුනකි. ඒවා ලැබීමේ පාරමිතාව පිරීමට ඊතා සුදුසු තැනද සර්වඥ ශාසනයයි. මහා බෝධිසත්වයන් වහන්සේලා බුදු සසුන ඇති කලෙහි බුදු සසුනේහි පැවිදි වන්නේ එහෙයිනි. තාපසවරු බුදු සසුනට අයත් පිරිසක් නොවේ. බුදු සසුනට අයත් වන්නේ බික්කු බික්කුණී උපාසක උපාසිකා යන පිරිස් 4ය. තාපස පිරිසය කියා පස්වන පිරිසක් බුදු සසුනට නැත. එහෙත් යම් කිසි කෙනෙකු කැමතිනම් බෞද්ධ තාපසයෙකු වී සිටියාට වරදක් නැත. බෞද්ධ තාපසවරු බුදු සසුනට අයත් භික්ෂු පිරිසට අයතුලත් නොවේ. රත්නත්‍රය සරණ යන බැවින් ඔවුහු බුදු සසුනේ උපාසක පිරිසට අයත් වෙති. බුදු සසුනේහි උපාසක උපාසිකා පිරිසට નિયમિત ඇඳුමක් නැත්තේය. ඔවුන්ට කැමති ඇඳුමකින් සිටිය හැකිය. භික්ෂු පිරිසට හා භික්ෂුණී පිරිසට નિયમિત ඇඳුම් ඇත්තේය. ඒ දෙපිරිසට විනයෙහි නියම ඇඳුම මිස අන් ඇඳුමක් ඇඳීමට කැප නැත. ඒ භික්ෂු භික්ෂුණීන්ට નિયમિત ඇඳුමද උපාසක උපාසිකාවන්ට කැප නැත. තාපසවරුන්ටත් කැප නැත. ශාසනික භික්ෂු වේශය අනිකකි. තාපස වේශය අනිකකි. විනයානුකූල භික්ෂූන්ට નિયમિત චීවර ආදිය භික්ෂූන්ට මිස
තාපසවරුන්ට අයිති නැත. තාපසවරුන්ට තාපස පරිස්කාර ඇත්තේය. එබැවින් තාපසවරු විසින් තාපස වේශය මිස භික්ෂු වේශය නොගත යුතුය. මෙකල භික්ෂු වේශයෙන් හැසිරෙන තාපසවරු දක්නා ලැබෙත්. බුදු සසුනේහි භික්ෂූන්ගේ පරිස්කාර ගැනීමත් ශාසනික භික්ෂූන් හඳින පොරවන හැටියට ඒවා හැඳ පෙරවීමත් ඇතැම් තාපසු විසින් කරන බලවත් වරදකි. රජයේ යම් කිසි නිලයකට අයත් ඇඳුමක් අනිකෙකු හඳිනවා නම් එය දඬුවම් ලැබීමට නිසි වරදක් වන්නාක් මෙන්ම ශාසනයෙහි පැවිද්ද නොලැබූ තාපසයන් විසින් භික්ෂු පරිස්කාර ගැනීමත් දඬුවම් ලැබීමට නිසි වරදකි. විනයානුකූලව වූ චීවරයන් විනයානුකූලව සුදුසු භික්ෂූන් වහන්සේ කෙනෙකුන්ගෙන් නොලබා තමා විසින්ම පොරවා ගන්නා වූ තැනැත්තාට විනයෙහි කියා තිබෙන්නේ ලිංගත්තේනකයාය කියාය. එහි තේරුම ශාසනික භික්ෂු වේශය සොරාගත් තැනැත්තා යනුයි. ලිංගත්තේනක තාපසයෙකු ලවා හෝ ගිහියෙකු ලවා එය පොරවාගත් තැනැත්තාද ලිංගත්තේනකයෙක්මය. ලිංගත්තේනකයේ භාවය බරපතල වරදකි. ඒ ගැන දනු කැමැත්තෝ විනය පොත්වලින් එය බලා ගනිත්වා. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිරීම සඳහා තාපස වනු කැමැත්තෝ ලිංගත්තේනක නොවන ලෙස නියම තාපස වේශයෙන්ම එය කෙරෙත්වා. පැවිදි වන කුලපුත්‍රයන් පැවිදි වන්නේද තමාගේ මාපිය සහෝදර ඥාති පිරිස හා තමාගේ යම් මද වූ හෝ බොහෝ වූ හෝ දේපලක් හෝ වේ නම් එයත් හැරදැමීමෙනි. ලෝකේහි සිය නෑමිතුරු පිරිස හැර එක් රැයක් ගත කිරීම පවා බොහෝ දෙනාට දුෂ්කර කරුණකි. යම් කිසිවෙක් සම්පූර්ණයෙන්ම ගෙයක් නෑමිතුරු පිරිසක් හැරදමා පැවිදි වේ නම් ඔහු කරන්නේ ඊතා දුෂ්කර දෙයකි. එය මහා අභිනිෂ්ක්‍රමණයකි. එසේ පැවිදි වූ තැනැත්තාගේ සිව් පිරිසුදු සීලය රැකීමත් නෛෂ්ක්‍රම්‍යය. දූතාංග සංරක්ෂණය සමත විදර්ශනා භාවනාවෙහි යෙදීම යන මේවාද නෛෂ්ක්‍රම්‍යමය. පැවිදි වන පින්වත් වූ ගිහිගෙයින් නික්මීම මාත්‍රයෙන් නොනැවතී සීල පූර්ණ දුතාංග සංරක්ෂණ ධ්‍යාන භාවනා යනාදියෙන් නෛෂ්ක්‍රම්‍ය දියුණු කෙරෙත්වා. බොහෝ දෙනා පැවිදිව නැවතත් අනික් ආකාරයකට කාමවස්තු කොටසක් අල්ලා ගනිති. විහාර ආරාම ගෝලබාලාදීහු පැවිද්දන්ගේ කාමවස්තුහය. ඒවා අයත් කරගෙන ඒවාට ඇලුම් කරගෙන ඒවායේ බැඳී සිටින පින්වතුන්ට නැවතත් වරක් අභිනිෂ්ක්‍රමණය කරන්නට තිබේ. නැවත කළ යුතු අභිනිෂ්ක්‍රමණය නම් විහාර ආදී දේපල හැරදමා විවේක ස්ථානයකට එළඹ භාවනාවෙහි යෙදීමය. භාවනාවෙහි යෙදීම හා නගර ග්‍රාමයන්හි මහා විහාරවල වාසය කළේද ඒවාට හා අන්‍ය ප්‍රත්‍යවලටද ඇලුම් නොකිරීමයි. පෙර අනුරාධපුරයෙහි ථූපාරාමයෙහි විසූ අල්පේක්ෂ තෙරුන් වහන්සේ වැනි අයට නම් පැවිදි වීමෙන් පසු අභිනිෂ්ක්‍රමණයක් කරන්නට දෙයක් නැත. ඒ තෙරුන් වහන්සේගේ කතාව මෙසේය. පෙර අනුරාධපුරයේ විසූ යහළුවෝ දෙදෙනෙක් ථූපාරාම විහාරයේ පැවිදි වූහ. ඒ දෙනමගෙන් එක් නමක් උභය ප්‍රාතිමෝක්ෂය උගෙන පස්වස් පිරීමෙන් පසු පාචීන කණ්ඩාරාජී නම් වූ පෙදෙසට ගියේය. එක් නමක් ථූපාරාම විහාරයේම වාසය කළේය. පාචීන කණ්ඩ රාජී යනු නැගෙනහිර දෙස කඳු අතර පිහිටි වන පෙදෙසකි. එහි ගිය භික්ෂූන් වහන්සේ දසවස් පිරි තෙර නමක් වීමෙන් පසු මේ පෙදෙස විවේකව වාසය කිරීමට සුදුසු පෙදෙසක්ය. ඒ බව ථූපාරාමයේ වෙසෙන යහළු තෙරුන් වහන්සේට දන්වන්න ඕනෑ යයි සිතා අනුරාධපුරය බලා ගියහ. ථූපාරාමයට පැමිණි කලෙහි එහි වෙසෙන යහළු තෙරුන් වහන්සේ දැක පෙර ගමන් කොට පාචීන කණ්ඩ රාජියෙන් ආ තෙරුන් වහන්සේ පිළිගෙන වත් කොට පිළිසඳර කතා කොට වාසය කිරීමට අසුන් පනවා දුන්හ. විහාරයට පිවිස ආගන්තුක තෙරුන් වහන්සේ
මාගේ යහළු තෙරුන් වහන්සේ මෙහි කලක පටන් වාසය කරන්නෙකු බැවින් දැන් මට හොඳ ගිලන්පසක් එවනු ඇතැයි සිතූහ. එහෙත් ගිලන්පසක් නම් නොලැබින. රාත්‍රියේ ගිලන්පසක් නොලැබූ ඒ තෙරුන් වහන්සේ පසුදින උදයේ අපට දැන් යහළු තෙරුන් වහන්සේ විසින් උපස්ථායකයන් අත අවුල්පත් හා කැඳ එවනු ඇතැයි සිතූහ. එහෙත් කිසිවක් නොලැබින. ඉක්බිති තෙරුන් වහන්සේ උදයට විහාරයට ගෙනෙන කෙනෙක් නම් නැත. ගමට පිවිසි කල්හි ගමේදී අවුල්පත් හා කැඳ ලැබුණු ඇතැයි සිතා යහළු තෙරුන් වහන්සේ සමග ගමට වැඩියහ. එහෙත් සිතූ හැටියට කිසිවක් නොලැබින. ඒ දෙනම එක් වීතියකදී කැඳ ස්වල්පයක් ලැබී එක් ආසන ශාලාවක හිඳ එය වැළඳූහ. ඉක්බිති ආගන්තුක තෙරුන් වහන්සේ නිබදව දෙන කැඳක් නැතත් දවාලට හොඳින් ආහාරයක් ලැබෙනු ඇතැයි සිතූහ. ඒ දෙනම දවල්ද පිඬුසිඟා වැඩ ලද හැටියට වැළඳූහ. ඉන්පසු ආගන්තුක තෙරුන් වහන්සේ ස්වාමීනි සෑම කල්හිම යැපෙන්නේ මෙසේද යැසූහ. අනිත් තෙරුන් වහන්සේ ඇවැත්නි එසේය යැයි කී කල්හි ස්වාමීනි පාචීන ඛණ්ඩ රාජ්‍ය මීට වඩා පහසුයි. අපි එහි යමු. ආගන්තුක තෙරුන් වහන්සේ කීහ. එකල්හි ආවාසික තෙරුන් වහන්සේ නගරයේ දක්ෂිණ ద్వාරයෙන් නික්ම කුඹල් නම් මගට වන්හ. ආගන්තුක තෙරුන් වහන්සේ මේ මගට ආවේ මන්ද යැසූහ. ඇවැත්නි ඔබ පාචීන ඛණ්ඩක රාජ්‍යයෙහි ගුණ කී නිසාය යයි කීහ. ස්වාමීනි ඔබ වහන්සේ මෙපමණ දිගු කලක් විසූ තැන කිසි අතිරේක භාණ්ඩයක් නැද්ද යැසූහ. ආවාසික තෙරුන් වහන්සේ කියන්නාහු ඇවැත්නි එහි ඇඳ පුටු සඟ සතුය. ඒවා සුදුසුසේ තැන්පත් කොට ඇත. මාගේ කිසි අතිරේක පරිස්කාරයක් නැත යයි කීහ. එකල්හි ආගන්තුක තෙරුන් වහන්සේ ස්වාමීනි මගේ සැරෑට්ටියත් තෙල් ගුලාවත් පසුම්බියකුත් එහි යයි කීය. ඇවැත්නි ඔබ එක් රැයක් එහි විසූ පමණින් ඔපමණ බඩු තැබුයේදැයි ආවාසික තෙරුන් වහන්සේ කීහ. එසේ යයි කියා ආගන්තුක තෙරුන් වහන්සේ අනික් තෙරුන් වහන්සේට පැහැදී ආවාසික තෙරුන් වහන්සේට වැඳ නුඹ වහන්සේ වැනියනට හැමතැනම ආරණ්‍යය තූපාරාමය සිව් බුදුවරයන් වහන්සේගේම ධාතු නිදන් කළ තැනකි. ධර්ම ශ්‍රවණය හා චෛත්‍ය දර්ශනය ලැබෙන මෙහි නුඹ වහන්සේට සුදුසුයයි කියා දෙවන දවස්හි පාසිවුරුගෙන පාචීන ඛණ්ඩ රාජ්‍ය බලා ගියහ. මෙබඳු පුද්ගලයන්ගේ නෛෂ්ක්‍රම්‍ය උසස් නෛෂ්ක්‍රම්‍යය. එබඳු පුද්ගලයන් ගමේ සිටියත් නගරයේ සිටියත් රන් රිදියෙන් කළ ප්‍රාසාදයක සිටියත් ඒවායේ නොඇලී වෙසන බැවින් ඔවුහු සෑම කල්හිම නෛෂ්ක්‍රම්‍ය ඇත්තෝය. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවේ ප්‍රභේද. අමුදරුවන් හා නෑමිතුරන්ද ධනයද අතහැරීම නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවය. ඒවා හැර ප්‍රෞජාව ගත්ත නැත්තා ආහාර පාන වස්ත්‍ර ආදී කාම වස්තුන් නැතිකම නිසා ඇතිවන අමාරුකම් ඉවසිය නොහැකි වීමෙන් සමහර විට නැවතත් කාම වස්තුන් සොයන්නට පටන් ගැනීමෙන් නෛෂ්ක්‍රම්‍යයෙන් පහවේ. බලවත් අධිෂ්ඨාන ශක්තිය හා ඥාන ශක්තිය ඇති ඇතැම් පින්වත්හු සාගින්න පිපාසාව ආදී සුළු කරුණු ගැන තබා ශරීර අවයවයන් රැක ගැනීම නිසාවත් නැවත වස්තු සෙවීමට නොබසිති. ශරීර අවයවයන් රැක ගැනීමේ අදහසද හැර ඒවා නැසෙතොත් නැසෙන්නට හැර කාමවස්තු නොසොයන කාමවස්තුන්ගෙන් බැහැරව සිටින පින්වතුන්ගේ ඒ නෛෂ්ක්‍රම්‍ය උපපාරමිතාවය. කාමවස්තුන්ගෙන් බැහැරව සිට ජීවිතය රැකගන්නට නොහැකි තත්ත්වයක් පැමිණියත් ජීවිතය නැතිවන්නට හැර කාමවස්තුන්ගෙන් බැහැරව සිටින බලවත් අධිෂ්ඨානය හා ප්‍රඥාව ඇති පින්වතුන්ගේ ඒ නෛෂ්ක්‍රම්‍ය පරමාර්ථ පාරමිතාවයයි.